ජීවිතේ අත ජයන්ත කෙනෙක් ඉන්නවද? ඉතින් එයා මාව අත්හැරලා වෙන කාන්තාවක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා. සුදු වැඩි, පෙනුම වැඩි, මේම කියලා ඒවා නැති වෙලා ගියා. මම තාම මට ගෙදර යන්න ඕනම රත්නපුර බස් එකේ යන්න මම ඇත්තටම. මම කැම්පස් ගියේ මම යුනිවර්සිටි යන කාලේ අතිශය වෙනස් ජීවිතයක් මට තිබ්බා. තේරෙන්නේ නැති යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ගේ ජීවිතේ. ඒකකොට ඒ ජීවිතේ තමයි ඒ ජීවිතෙන් භාගයක් මම තාමත් අරන් ඇවිල්ලා ඉන්නේ. වෙලාවකට අර මටත් අමතකන මම මාව මිනිස්සු දන්නවා කියලා ඉතින් මම කොහේ හරි ගියාට පස්සේ ඔහේ ඉන්කර්නෙක් වගේ යනවා කොහේ හරි ගියාට පස්සේ මනුස්සෙක් කියලා කතා කරලා අඳුරගෙන ෆොටෝ එකක් ගත්තා තමයි මට මතක් වෙන්නේ. එයාත් දන්නවා අපි හැමෝම දන්න එකක් තමයි අපේ ඉන්ඩස්ට්‍රි එක හරිම මේ පිරිහෙමින් තියෙන්නේ. නවීන් නංගිගේ ඉල්ලීම තමයි. ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාට කතා කරන මේ ඔබොයි කැමරා මිලදී ගත්තේ කොතැනින්ද? කැමර LK එකෙන් නංගි කැමර LK එකෙන් සුදුර දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්නම් වෙබ් එකට cameralk.com. ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම. නාටකංකාරයෝ නාට්‍යයේ අපි ගොඩක් චරිතත් එක්ක කතා බහ කරා. ඒ අතර මේ ආසන්න කාලේ වැඩිම කතා වෙන චරිතය. සහ ඒකට හේතුවක් තියෙනවා මේ ඇයගේ සමහර ෆොටෝෂූට් එක්ක වර්තමාන නාට්‍යයේ තියෙන ඇගේ පෙනුම සංසන්දනය කරලා Facebook පෝස්ට් ඉතින් අර මීම්ස් සෑහෙන හැදෙනවා. ඉතින් ඒ නිසාම සහ ඇය විද්‍යාත්මක අධ්‍යාපනයත් එක්ක මේ ශාස්ත්‍රයට ආපු කෙනෙක්. ඉතින් නෑගාව තියෙන අත්දැකීම් ඒ දැනුම ඔබත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන මම ආරාධනා කරනවා කසුනි කාවින්දි. ආයිබෝන්. කසුනි කාවින්දි. ඔව්. කාවින්දි ආගේ කියලා. කාවින්දි ප්‍රනාන්දු. ඒ ගොඩක් දෙනා කතා කරන කාවින්දි ආ කියලා කියනවා. සමහරු කියනවා හැබැයි ගොඩක් කලාට ඔව් කාවින්දයා කියලා කියනවා. ඒක වෙන්න බැරි හැබැයි කාවින්දි. හරි. කසුනි කාවින්දි. ආරම්භය කොහොමද ගන්න මේ ශාස්ත්‍රයට කොහෙන්ද පටන් ගන්න? ආරම්භය කියන්නේ අවශ්‍යක වේදිකාවෙන්. වේදිකාව කියන්නේ අවශ්‍යක මම පොඩි කාලේ ඉඳන්ම ගොඩක් කලා විෂයන් වලට තමයි ගොඩාක් පොඩි කාලේ ඉඳන්ම කලාව පැත්තට තමයි ටිකක් බර. එතකොට මම පොඩි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ නර්තනය. හැබැයි පස්සේ කාලයක් ඇද්දි මම නාට්‍ය ආරංග කලාවට ඒ කියන්නේ රූපණය විෂය පැත්තට ටිකක් ආසයි වෙනවා. ඒකට හේතුව අපේ ගෙදරින් සහ ඉස්කෝලේ මගේ පාසල රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලය ඒක බාලිකා පාසලක්. එතකොට ඒකෙන් වේදිකා නාට්‍ය සහ ළමා චිත්‍රපට බලන්න අපේ ගෙදරිනුත් පොළඹවනවා. ඉතින් ඒකත් එක්ක වෙන්නේ නැති ඒ ශිල්පීන්ට ආස හිතෙනවා මට ඊට පස්සේ නිර්මාණ වලට ආස හිතෙනවා. ඒකත් එක්ක මම රූපණය විෂය පැත්තට බලනවා. එතකොට මම සාමාන්‍ය පෙළට සහ උසස් පෙළට නර්තනයේ විෂය අතහැරලා රූපණය කියන විෂය තෝරගන්නවා. නාට්‍ය ආරංග කලාව. ඊට පස්සේ සාමාන්‍ය පෙළට එක්සෑම් එකක් කරලා A-level රිසල්ට් එකක් කරනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට මම තේරෙනවා A-level වලින්. ඊට පස්සේ 2012 වසරේදී තමයි මම සෞන්දර්යට ඇතුළත් වෙන්නේ. හදාරන්නේ රංගනය පිළිබඳ විශේෂවේදී උපාධිය. එතකොට ඔයිට කලින් තමයි මම ප්‍රසිද්ධ වේදිකාවට මුලින්ම අඩිය තියන්නේ. එතකොට ඊට කලින් මම පාසල් නාට්‍ය රමා නාට්‍ය වේදිකාවක් විදිහට වැඩ කරා. ඊට පස්සේ යුනිවර්සිටි එකට ඇවිල්ලා යුනිවර්සිටි ප්‍රොඩක්ෂන්ස් කරනවා, රාජ්‍ය නාට්‍ය වල යවුන සම්මාන වල දිගින් දිගට නියෝජනය කරන්න මට අවස්ථාව ලැබෙනවා. ඇගයීම් වලට පාත්‍ර වෙනවා. ඔය හරහා තමයි මට ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ අනිකුත් කලා නිර්මාණ වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ කියන්නේ අර උඩින් පාත් වුණා නෙවෙයි හරියට ශාස්ත්‍රය ඉගෙනගෙන දැනගෙන මේකට ආවා. ඔව් ඉතින් ඉගෙනගෙන ආවා. කියනකො මේ අපි ඉස්සරහට කතා කරමු මෙයා අර අධ්‍යාපනයකින් තියෙන විද්‍යාත්මක අධ්‍යාපනයත් එක්ක ශාස්ත්‍රයට එන එක ගැන පොඩ්ඩක් පැත්තකින් ඊළඟට කතා කරමු. මට කියනවා මේ පළවෙනි ටෙලි නාට්‍ය පළවෙනි ටෙලි නාට්‍ය මාද ඔබම විය කියලා. ඒක මට මතක හැටියට 2013 හෝ 14 තමයි රූපගත කිරීම කළේ. ඊට පස්සේ ටික කාලයක් ගිහින් තමයි ඒක ටෙලිකාස්ට් වෙන්නේ. ඒකේ චරිතයක් තමයි මම මුලින්ම කළේ. ප්‍රේම කුමාර ජයවර්ධන මහත්මයාගේ නිර්මාණය. දැන් මේ ගමේ ඉඳන්නේ කොළඹට එන්නේ අධ්‍යාපනය රංගනය හැම දෙයකමනේ. ගමේ ඉඳන් රත්නපුර ඒවා අනුරාධපුර අපි හැමෝම අහන්නේ තමයි එන නළුවෙකුට නීලියකට ප්‍රශ්න වැඩිද මේ ශාස්ත්‍රයට එන්න.
මොකක්ද මේ හැංගුණු කතාව? ඔයා කියන්නේ මේ දුර පළාතක ඉඳලා මේ ආවට පස්සේ එහෙම නැත්නම් කොහොමද එහෙමද මම හිතන්නේ දැන් අපිට මොකක් කලාව පවුලකින් එතනින් එහාට තමන්ගේ අම්මා තාත්තා කලාවේ ඉන්නවා නම් දරුවෙකුට මේකට යන්න හරි ලේසියිනේ. හැබැයි ඒ වගේ ලොකු පසුබිමක් නැතුව ගමේ ඉඳන් එන කෙනෙක්ට මේ ශාස්ත්‍රයේ කොහොමද හැදෙන්න වැඩෙන්න පියවරෙන් පියවර? මෙහෙමයි. ඒක ඇවිල්ලා ඔයා කියන කතාව ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ මේ ගමක කියන්නේ දැන් මම ඇවිල්ලා මං ගැන ගත්තොත් එහෙම මම රත්නපුර මගේ හොම්ටවුන්. හැබැයි මම මේ රත්නපුරෙන් ඒ කියන්නේ දුෂ්කර පළාතක ඒකත් එහෙම නෙමෙයි මම ටවුන් එකේ එහෙම. එතකොට මම ඉතින් අර ඉගෙන ගන්න ඒ ආසාවල් එක්ක එහෙම ආපු ගමනක් නෙමෙයි. ඒ කියන්නේ මට පාර හැදුණානේ. මම විෂය ඉගෙන ගත්ත එක ඇතුළේ මට පාර හැදුණා. එතකොට දැන් එහෙම විෂය ඉගෙනගෙන හරි නැතුව හරි මේ පාර හදාගන්න අමාරු වෙච්ච පිරිස් ඕන ගොඩාක් ඉන්නවා. ඒක මම දන්නවා. එතකොට ඔබ හිතන්නේ ඒක ඔවුන්ගේ දුර්වලතාවයක්ද? නැහැ. ඒක තමයි මම කියන්න හදන්නේ. කොහොමත් මේ කලා කටයුතු මේ දේවල් ගොඩාක් දුරට සීමා වෙලා තියෙන අවශ්‍යක කොළඹටනේ. කොළඹ නගරයටනේ. දැන් මේක පොඩි කාලේ වුණත් මමත් මම ගොඩක් ආසාවෙන් ගිය නිවේදිකාවක් වෙන්න. හැබැයි මට ඒක රත්නපුර නගරය ඇතුලේ මට ඒකට අවස්ථාවක් නැහැ. එතකොට මම දැනන් හිටියා මට මේකට කොළඹ යන්නම වෙනවා කියලා. පොඩි කාලේ එහෙම ආසාවක් තිබුණා. පස්සේ ඉතින් මට පාර හැදුණා. එතකොට අර නැති අයට මේ ටිකක් අභියෝගාත්මක වැඩක්. මොකද තමන්ගේ පවුලෙන් ඈත් වෙලා තමන්ගේ පුරුදු පරිසරයෙන් ඈත් වෙලා ගොඩක් වෙලාවට ගොඩක් අය තනියම එන්නේ කොළඹ. තනියම ඇවිල්ලා බෝඩ් වෙලා වෙනත් කෙනෙක්ගේ තැනක නැවතිලා එතකොට සමහර අයට ඒ කියන්නේ එහෙම නැවතුනාට පස්සේ ගොඩක් වෙලාවට මම දන්නවා ගොඩක් ළමයි තනියම තමන්ගේ දේවල් කරගන්න උත්සාහ කරනවා ගෙවල් වලට කරදරයක් කරන්න නැතුව. මොකද තමන්ගේ ආසාවට ආපු මේ ගමනක් නෙමෙයි. එතකොට අම්මලා තාත්තලාට කරදර කරන්නේ නැතුව තමන්ගේ ආදායම කොහොමරි වාගෙන විවිධ දේවල් වල නිරත වෙලා මේ ගමන යන උත්සාහ කරන අය මම අනන්තවත් දන්නවා දකිනවා. ඒක ඇවිල්ලා ඇත්තටම දුර්වලතාවයක් නෙවෙයි. ඒ ළමයි අනිත් එක ගොඩක් වෙලාවට අවශ්‍යක ඔය පිරිස මම දන්න අය ඉතාමත්ම දක්ෂයි. දක්ෂතාවය සහ ආසාව නිසානේ එන්නේ. නැතු නිකන් මේ හැනේ. ඉතින් එයාලට මම දකින විදිහට මේ ශාස්ත්‍රය ඇතුලේ තියෙන මේ කැමරාව ඉස්සරහට එන්න තියෙන මේ අවස්ථාවන් ගොඩාක් අඩුයි. ඒකට අර කැස් බෑවා විසිදුරින් අහස බලනවා වගේ තමයි. හරිම අඩුයි. හරි අමාරුයි. ඉතින් ඒකට හේතුව ඇවිල්ලා ඉතින් ආපහු මං කියන්නේ ඒගොල්ලන්ගේ දුර්වලතාවයක් නෙවෙයි කියලා. උක අපි නිරන්තරයෙන්ම කතා වෙන එකක් අපි දන්න කියන අය. මම හිතන්නේ ඒක නිර්මාණකරුවන් විසින් කළ යුතු දෙයක් කියලා. දැන් අපි නිකන් උදාහරණයක් විදිහට කිව්වොත් විදේශ රටක නිර්මාණයක් ගමුක අපි මම දන්න තරමින් හොලිවුඩ් නිර්මාණවලට ඕපන් ඔඩිෂන්ස් තියෙනවා. ඒක හරිම මේ වෘත්තීන්මය භාවයකින් යුතුව තමයි සිද්ධ වෙන්නේ. නිර්මාණයක් කරද්දී ඕපන් ඔඩිෂන්ස් තියලා ඒක පෝස්ට් එක ෂෙයා වෙන්න අරලා ඒන පිරිස ඔඩිෂන් කරලා එහෙම තමයි ගන්න. එතකොට අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ. හරි අඩුයි. නිර්මාණ හරි සිනමා නිර්මාණයකට හරි ටෙලි නිර්මාණයකට හරි මේ ඕපන් ඔඩිෂන් එකක් තියලා කට්ටිය ගන්න එක ඉතාමත්ම අඩුවෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මං හිතන්නේ ඒ වගේ මේ අවස්ථාවක් හදලා දුන්නොත් ඔය කියන පිරිසට මේක ඇතුළට එන්න පුළුවන්. ඇවිල්ලා තමන්ගේ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්න, ඒකෙන් ප්‍රයෝජනයක් ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේ එහෙම එකක් අපේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ හැදිලා නෑ තාම. ඔව් කියලා තමයි. මම හිතන්නේ ඔබට ඒ ප්‍රශ්නේ නොතිබෙන්න හේතුව ඔබ මේ විධිමත් අධ්‍යාපනයත් එක්ක ආපු එකද? මට හිතෙනවා එහෙම වෙන්න ඕනේ කියලා. මොකද දැන් ගොඩක් වෙලාවට මගෙන් සමහර ළමයි අහනවා මැසේජ් කරලා එහෙම අක්කේ මම රඟපාන්න ආසයි. එතකොට මම කොහොමද මේක කරන්නේ එහෙම කියලා. එතකොට මම හිතන්නේ ඔය අහපු ප්‍රශ්නේ හේතුව හින්දා වෙන්නේ නැති මට ඒගොල්ලන්ට මට කියවෙන්නේ මගේ උත්තරේ වෙන්නේ නංගි මල්ලි ඉගෙන ගන්න මොනේ. තමන් කරන්න යන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් අදහසක් ගන්න. එතකොට නිකම්ම පාර හැදෙනවා. එතකොට ඉගෙන ගන්න තැන් තියෙනවා. අපේ වැඩමුළු ආදී තියෙනවා. දැන් මේ කාලේ ටිකක් නතර වෙලා ඉන්නේ මේ කොරෝනා තත්ත්වෙත් එක්ක. හැබැයි වැඩමුළු ආදී තියෙනවා. ඒකට බාහිර උපාධි තියෙනවා. යවුන මේ යුත් එක තියෙනවා. එතකොට
ඉතින් ඒවට ගිහලා ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න විදිහට පාර හැදෙනවා. ඒ කියන්නේ මොකද වේදිකා නිර්මාණවල වැඩ කරන්න හම්බ වෙනවා. ඔය වගේ ගොඩාක් අවස්ථා හම්බ වෙනවා. ඒ හම්බ වෙද්දී ටික හිමීට මේ ගමන ඉස්සරහට එන්න පුළුවන්. මට උනේත් ඒක තමයි. මම හිතාගෙන හිටියේ නෑ මම කවදා හරි මේ රංගන ශිල්පිනියක් වෙනවා කියලා තන මම හිතියේ නැහැ. මට තිබ්බ එකම දේ මම මේ විෂයට කැමති. මම ඒක ඉගෙන ගත්තා. රොෂාන් රවින්ද්‍රයන්ගේ මේ තනමල්ලිල කොල්ලෙක් ඔබේ මේ ආපු ගමන පොඩ්ඩක් වෙනස් කරා. මෙතන නාඩගම් කාර්යෝ නාට්‍යයට කලින් අපි ඔබට ඔබ දකින්න ගොඩක් ෂෙයා වෙන්න ඔබ ගැන කතා වෙන්න පටන් ගන්න තනමල්ලි කොල්ලෙක්. ඔබේ ජීවිතේ තනමල්ලි කොල්ලෙක් කොයි වගේද? කිව්වගේ විශ්ක ඇත්තටම මම ඒ වෙද්දී ටෙලිවිෂන් කීපයකටම දායක වෙලා තිබුණේ. ඒ ඔක්කොම ඇවිල්ලා මේ මගේ මේ බටහිර පෙනුමක් තියෙනවා කියලා ඒ වගේ චරිතවලටම තමයි නිරන්තරයෙන්ම මාව ආරගත්තේ. එතකොට දැන් එහෙම වෙද්දී අපි හැමෝම කැමති අපිට නිතරම අවස්ථාව ලැබෙන දෙයට නෙමෙයි අවස්ථාව ලැබෙන අඩු දේ මේ අත්හදා බලන්නනේ. ඉතින් ඒ හැඟීම මට තිබ්බා. ඒ කියන්නේ මට ගමේ චරිතයක් කරන්න පුළුවන් ගැමි මේ යුටියුබ් චරිතයක් කරන්න තියෙන කොච්චර හොඳද කියන ආසාව මගේ ඇතුලේ තිබ්බා. සහ මම සමහර නිර්මාණවල ඔඩිෂන්ස් වලට ගියාට පස්සේ මාව ඒ වගේ චරිතවලට ගත්තේ නැහැ මේ සුදු වැඩි. සුදු වැඩි නේද ප්‍රශ්නය? සුදු වැඩි නේද ප්‍රශ්නය. දැන් ඒකට දැන් මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මේ සමහරව කියනවා හැම වර්ණය මේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ සුදු අයව විතරයි ගන්නෙ අපිව ගන්නෙ නැහැ. ඔය වගේ මම ඒකට කිසිම වැරද්දක් කියන්නේ නැහැ. හැබැයි ඇත්තටම මම පෞද්ගලිකව වින්ද අත්දැකීම එක මම කියනවා නෑ අර ප්‍රශ්නෙත් තියෙනවා. සුදු වැඩි වෙන එක ප්‍රශ්නයක්. මම ඒක අත්දැකලා තියෙනවා හොඳට. එහෙම මට අවස්ථා කීපයක්ම මිස් වුණා. මම හරිම ආසාවෙන් මේ ගියපු ඔඩිෂන්ස් ඒ කියන්නේ ඒ නිර්මාණ කරන්න ආසාවෙන් හිටපු. සුදු වැඩි, පෙනුම වැඩි, මේම කියලා ඒවා නැති වෙලා ගියා. ඔය අතරේදී තමයි මට මේ තනමල්ලිල කොල්ලෙක් ටෙලිනාට්‍යයට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ලැබෙන්නේ මගේ සහෝදර රංගන ශිල්පියෙක් හරහා මේ සහෝදරයෙක් හරහා කෝරළගේ සමන් කියන රංගන ශිල්පියා හරහා ඔහු මට කතා කරලා අහනවා මෙහෙම චරිතයක් තියෙනවා. ඒකට මේ ඇක්ට්‍රස් කෙනෙක් බලන ගමන් ඉන්නේ කොහොමද ඔයාගේ මේ තත්ත්වය එහෙම කියලා. ඊට පස්සේ මම ඒකට කැමති වුණා රොෂාන් අයියාගේ නම අහපු ගමන්. ඊට පස්සේ රොෂාන් අයියාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මගේ මේ පාට හරි එහෙම මේකට ගැලපෙන්නේ නැහැ. එහෙම දැනගෙන නැහැ. මට පස්සේ කාලෙකදී රොෂාන් අයියා කියන්නේ මේ වැඩේ අතරතුරේදී ඔක්කොම හරි. ඔයාගේ මට ධම්මිට අවශ්‍ය වෙනුමා ඒ සියලු දේවල් ගාව තියෙනවා. අපි දැන් ඇක්ට් එකට මහන්සි වෙමු කියන එක තමයි කියන්නේ. ඉතින් එකම දේ මගේ පාට බැස්සුවා. ස්කින් ටෝන් එක බැස්සුවා. ඉතින් ඒක තමයි ඇත්තටම එහෙම කරන්න පුළුවන් ලෝකේ. එහෙම දේවල් වෙනවා. මුළු ලෝකෙම අරන්තවත් එහෙම දේවල් වෙනවා ආවිෂ්කේ කියන්නේ. පාට වැඩි කියලා එකක් නැහැ. පාට අඩුයි කියලා එකක් නැහැ. ඒකට තමයි එක්තරා විදිහකින් මේකප් ආටිස්ට් කෙනෙක් ඉන්නේ. ඒ අවශ්‍ය විදිහට චරිතය හැඩගස්වා ගන්න, ඒ චරිතෙ පෙනුම හදා ගන්න. එතකොට ඇත්තටම මගේ මේ තනමල්ලිල ටෙලිනාට්‍යයේ වසන්ත පූර්ණවංශ අයියා තමයි මේකප් ආටිස්ට් අංග රචනා ශිල්පිය. ඔහු මේ ටීම් එකම කතා කළාට පස්සේ මේ මගේ ස්කින් ටෝන් එක බස්සලා තමයි මාව දන්නේ විදිහට ඒ කොස්ටියුම්ස් අරලා ඒ අවශ්‍ය පෙනුම ලබා ගත්තේ. ඉතින් මේක කොයිම වෙලාවකවත් හරි කරදරයක් බාධාවක් එහෙම වුණේ නැහැ වැඩේ අතරතුරේදී. ඉතින් ඒ පෙනුමත් එක්ක තමයි මගේ ඒ ටර්නින් පොයින්ට් එක හැදෙන්න පෙනුම සහ මේ ඇක්ට් එක. ඒ කියන්නේ මට ඇත්තටම මේ දැන් ওই පෙනුම ගැන මේ කතා කළේ ඇක්ට් එක සම්බන්ධයෙන් ගත්තොත් අවිෂ්ක මේ මම කියනවා ආසාවෙන් හිටපු දෙයක් කියලා. ඒකට ඒ ආසාවෙන් හිටපු දෙයට අවස්ථාව ලැබුණාට පස්සේ මම ඇත්තටම හරිම මේ බයෙන් හිටියේ. එකක් මම රොෂාන් අයියා කියන මට හරිම දැවැන්ත චරිතයක් ශේෂ්ත්‍රය ඇතුලේ මට ඊට කලින් යාම හම්බෙලා තිබුණේ නැහැ. ඒකත් එක්ක රොෂාන් අයියත් එක්ක වැඩ කරන එක මොන වගේ අත්දැකීමක් වෙයිද කියන එක සම්බන්ධයෙන් මට ලොකු මේ කුතුහලයක් දෙගිඩියාවක්. ඔව් දෙගිඩියාවක්. ඒකයි එතකොට මම කලින් මේ වගේ චරිත ස්වභාවයන් නිරූපණය කරන්න මට අවස්ථාවක් ලැබිලා නැහැ. එතකොට ඒ සම්බන්ධයෙන් පොඩි තිබ්බා තැතිගැන්මක් තිබ්බා. මම කොහොම හරි උත්සාහ කළා ඒක කරන්න. එතකොට හිතුවේ නැති විදිහට ඔය ආර කිව්වා වගේ ඒක මිනිස්සු අතරට ගියා සහ ඒ චරිතේ ගොඩාක් ආදරෙන් වැළඳගත්තා. එතනින් පස්සේ තමා මේ නාටකම් කාර්යෝ
මම හිතන්නේ සාමාන්‍ය මේ නාට්‍යයට සමානවම ඔබ ගැන දැන් අර මීම්ස් එහෙම හැදෙනවා මේ ජයන්ත මහා පිස්සේ කවුද මේ ජයන්ත මේ අනේ ඔව් මම දැන් ඕක තමයි දකින්නේ මේ ටිකේම. ඒ කියන්නේ මේ ටිකේ ඕක විතරයි. ජීවිතේ ඇත්ත ජයන්ත කෙනෙක් ඉන්නවද හරි කරගෙන යමු කතාව මේ ජයන්තගේ කතන්දරේ අතරම ආවිෂ්කෝයක වගේ මේ ඕක මට දැන් පුරුදුයි ඔය තත්ත්වේ දැන් ඕකට ඕන විලා මොකද ධර්මනිල කොල්ලෙක්ටිව් නාට්‍යයේදීත් අර කලින් කිව්වා වගේ ධම්මිගේ පෙනුමයි මගේ සැබෑ ජීවිතේ මගේ පෙනුම තියෙනනේ මගේ පාට සහ මගේ මාන්දින පළඳින විදිහ ඔක්කොම වෙනස්නේ සම්පූර්ණයෙන් ධම්මිට වැඩිය සහ මම ෆොටෝ ෂූට්ස් කරලා තිනවා ඔය දෙක කම්පෙයාර් කරලා මේ පෝස්ට් ගොඩාක් හැදිලා ෂෙයා වුණා මාව ටැග් කරනවා මෙන්ෂන් කරනවා දන්න කෙනා මට පර්සනල් මැසේජස් එනවා තාම මේ විදිහයි ඒක දැන් අවුරුදු දෙකකට ලඟ වෙන්න වගේ ඇති මේ හොටෙල් නාට්‍ය විකාශය වෙලා අවුරුදු එකමාරක තාම යනවා ඒ ඇස්සේ ඕකත් දැන් ඔය දෙක එකතු වෙලා ෂෙයා වෙනවා මට ඒක හරිය මේ මං ඒක ටෙන්ෂන් එකක් කරගන්න හරි අයියෝ මොන කරදරයක්ද එහෙම එකක් හරි ඇයි කියන්නේ සමහර වෙලාවට ඔයගේ විහිළුත් සීරියස් ගන්නන්නේ මට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ මම ෆොටෝ එකක් අප්ලෝඩ් කළොත් ඒකටත් කමෙන්ට්ස් දානවා ජයන්ත කියලා ඒක මට නිකන් ඇත්තට හොඳයි ඒක වෙන්නේ අවිෂ්ක දන්න ඇති ඉතින් නාටකම්කාරයෙක් නාට්‍යයේ මගේ සමියා ජයන්ත ඔහු කොතැනකදවත් ඒ චරිතයක් විදිහට ඒ කියන්නේ ෆිසිකලි ඒකට එන්ට වෙන්නේ නැහැ මේ කොතනකවත් තේනාටි ඉතින් එයා මාව අත්හැරලා වෙන කාන්තාවක් එක්ක සම්බන්ධයක් පටන් ගන්නවා. ඉතින් ඔය ඕකට හැදිච්ච පෝස්ට් විවිධාකාරව මම දැක්කා හැදිලා තියෙනවා. ඉතින් මම ඒක දකින්න ඇත්තටම මම ගත්ත උත්සාහය චරිත නිරූපණය කරන්න. මොකද මම නෙමෙයිනේ. මගෙන් වෙනස් වෙච්ච රසිකා සහ ධර්මී කියන්නේ මේ වෙනත් චරිත ස්වභාවයන් වෙනත් ගතිගුණ තියෙන මේ චරිත. මම මගෙන් මොහොතකට ඈත් වෙලා වෙනත් කෙනෙක් සමාජයේ කොතනක හෝ ඉන්න වෙනත් චරිතයක් නිරූපණය කරන්න සමාරෝපය වෙන එකට බාහිරින් සහ අභ්‍යන්තරව මම උත්සාහ කළා. ඒක ඇතුලේ මම හිතන්නේ දැන් ඔය විදිහට මිනිස්සු කතා බහ කරද්දී ඔය විදිහට පෝස්ට් හදද්දී මට හිතෙන්නේ මම ඒක ඇතුලේ මම සහ මගේ ටීම්ස් යම් කිසි විදිහකට සාර්ථක වෙලා කියන එක තමයි මම ඒක ඇතුලේ දකින්නේ. ඒ කියන්නේ මේ දකින්න කසුනි වෙතන දකින්න නැහැ කියන ඔබ සාර්ථකයි කියන එක. ඔව්. තනමල්ල කොල්ලෙක් අපේ ජීවිතේ වෙනස් කරනවානේ. ඒ වෙනස් වීමට මේ හම්බුණු රුකුල කොයි වගේද? මං හිතන්නේ මම මිනිස්සුන්ගේ හිතේ විශ්වාසයක් ඇති කළා මේ මට ඒ වගේ චරිතයක් කරන්න පුළුවන් කියන එක. මගේ පෙනුම මෙහෙම වුණාට මට එහෙමත් වෙන්න පුළුවන් කියන එක සරලව කිව්වොත්. එතකොට ඉතින් ඒකත් එක්ක වෙච්ච දෙයක් නාටකම්කාරව. හැබැයි ඒකේ තියෙන වෙනස තමයි අර ධම්මිට වැඩිය ටිකක් රූපයෙන් වෙනස්. ඒ කියන්නේ අර ස්කින් ටෝන් එක බස්සන එක ඒව මුකුත් කරන්නේ නැහැ. සහ මට තිබ්බ අභියෝගය තමයි ඒකත් ගමේ හරිම අහිංසක නිවෙච්ච මේ දිගට චීත්ත ගවුම් ඇඳලා එහෙම දිගට ඇඟ වැහෙන්න ඇඳලා බලලා ඉන්න හරිම අපේ ලාංකික සමාජයේ පිරිමි පාර්ශවයේ බහුතරයක් කැමති මේ කෙල්ල පතන්නාව. ඔව්. ඉතින් ඒ තමයි මේකෙත්. ඔන්න එතකොට මට තිබ්බ අභියෝගය තමයි ධම්මි නොවෙන්න වග බලා ගැනීම රසිකා. රසිකා ධම්මි නොවීම. එතකොට මම කොහොමද ධම්මිගේ ඒ කියන්නේ රසිකාව නිරූපණය කරන්නේ මිනිසුන්ට ධම්මිම පේන්නේ නැති විදිහට. මොකද මේ දෙකම එක ළඟ යන්නේ. ගොඩාක් චරිත ස්වභාවයන් එක ළඟ යන්නේ. එතකොට මට තිබ්බ අභියෝගය රංගන ශිල්පිනියක් විදිහට මම කොහොමද අරකින් වෙනස් වෙලා මේක නිරූපණය කරන්න කියලා. ඉතින් මම උත්සාහ කළා ශිවායත් එක්ක කතා කළා. සජිත මට ගොඩාක් උදව් කරනවා. ඉතින් කතා කරලා පොඩි පොඩි දේවල් ටිකක් ඇඩ් කරගෙන මමත් හිතලා දේවල් ටිකක් මම අත්හදා බැලුවා. මම බලද්දි මට තේරෙනවා ඒ කියන්නේ මම යම් කිසි විදිහකට ඒක ඇතුලේ වෙනසක් කරන්න උත්සාහ ඒ කියන්නේ සමත් වෙලා කියලා මේ රසිකාව වෙන විදිහකට මිනිස්සු ඉස්සරහට ගේන්න මට පුළුවන් වෙලා තියෙනවා කියලා මම හිතනවා. මනමාලන් ගෙදර යනවා අපිට අනාගතේ බලාපොරොත්තු වෙන්න පුළුවන්ද මේ මනමාලන් සහ රසිකාගේ මොකක් හරි ආදර සම්බන්ධතාවයක්? මම දන්නේ නැහැ. මෙහෙමයි ස්ක්‍රිප්ට් එක ලියාගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් දැනට ඔය මේ දවස්වල දකින්න හම්බ වෙන විදිහට ඉතින් අර තාත්තගේ අසරණකටත් එක්ක මට හම්බෙන්
මාලනෝ හම්බ වෙලා ඇතිවන තත්ත්වයන් ටිකක් තමයි දැනට ඉතින් නාට්‍යයේ පේන්න තියෙන්නේ. ඉස්සරහට ඉතින් මට අදහසක් නැහැ මොකද මේක ලියාගෙන යන ගමන් හින්දා මොන වගේ තැනකට යයිද කියන එක සම්බන්ධයෙන් මට අදහසක් නැහැ. අපි බලමු මොකක් වෙයිද කියලා ඉස්සරහ. ඔබේ දරුව විශ්වාසය තමයි මේ යම් ආඩම්බර ගතියක් ගොඩක් නිලියක් අපි දකිනවා. හැබැයි මේ ඔබ අර සරල වචනයක කිව්වොත් ඔබ පට්ට විදිහට මේ පොළවේ ජීවත් වෙන්නේ. එහෙමද වර්ධනනේ? ඔව් ඒ කියන්නේ මාර කියන්නේ අපිට නිලියක් නොවේදෝ කියලා නිකන් මොකද අපි අර වෙඩින් ආස්ට් එක ගැන කතා බහ කරන නිලියට සාපේක්ෂව ඔබ සෑහෙන වෙනස්. ඔබ ඒක කරන්නේ මේ ඔබ කැපී පේනද නිකන් මම පොළවේ ඉන්න කෙනෙක් මම මහ පොළවේ බහැලා ඉන්න කෙනෙක්. ඒක නිකන් හිතින් මවලා පෙන්වන්නද ඔබ ඒ විදිහට ජීවත් වෙන්නේ? ඒ තමයි මම ඒ කියන්නේ මං කිසිම දෙයක් ඉමේජ් එකක් මේන්ටේන් කරනවා කියලා එහෙම එකක් මගේ ඔළුවේවත් නැහැ. ඒ නිලියක් වුණාම Tamanට කියලා එහෙම මේන්ටේන් එක කරන්න ඕනේ නැද්ද? කලාකරුවෙක් වුණාම. මට හැම වෙලේම හිතන දේ සහ ඒ කියන්නේ මට හිතෙන දේ මම හිතන්න ඕන හොඳ ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න කොහොමද කියන එක. ඒ කියන්නේ හොඳ රංගන ශිල්පියෙක් වෙන්න කොහොමද? චරිතාංග රංගන ශිල්පියෙක් වෙන්න කොහොමද? හොඳ සෙලිබ්‍රිටි කෙනෙක් වෙන විදිය නෙමෙයි. නෑ. මට ඒ කියන්නේ ඕක හිතනවත් ඇත්ත සමහරව ඇත්තටම මම හරිම අතිශය සරල ජීවිතයක් ගත කරන්නේ ඒ මේ හිතා මතා මේක මොකක් කර වෙන එකක් මේන්ටේන් කරන්නේ ඒ තමයි මම. ඒ කියන්නේ මම ඔයා හිතන්නකෝ මම නෑ මම දැන් ඇක්ට්‍රස් කෙනෙක් මම පොඩක් පාලනය කරලා මෙහෙම ජීවත් වෙන්න ඕන කියලා හිතලා ඒකට ගියා කියලා මට ඒකේ ඉන්න බෑ. ඒ කියන්නේ මට ඒ ජීවිතේ හරි අමාරුයි. ඒ කියන්නේ පුරුදු ගතියක්. ඔව් ඒ කියන්නේ මම දැන් මිනිස්සු අතරට යන්නේක වැඩි වෙන්න අවශ්‍යක මට ඒක හරිම අපහසුයි. මම ඒක කියන්නේ නැහැ මිනිස්සුට ආදරේ නැහැ මම කියන්නේ මගේ ප්‍රේක්ෂකයින්ට ආදරේ නැහැ එහෙම එකක් නෙවෙයි. මට අමාරුයි ජනප්‍රියත්වය මට හරි අමාරුයි. එතකොට මට දැනෙනවා මාව නැති වෙන්න යනවා වගේ එකක් දැනෙනවා. ඒ නිසා මම ඊට පස්සේ මම හිතනවා අනිත් පැත්තට නැහැ. ඉතින් මොකද කරන්නේ? මම ආස දේ මම කරනවා. මම ආස දේ කරද්දි මම මිනිස්සු අතරට ඉබේම යනවා. මට ඒක නවත්තන්න බෑ. ඒක ඇතුළේ මම කොහොමද මාව නැති කරගන්න නැතු ඉන්නේ කියන එක ගැන තමයි මම හිතන්නේ. ඉතින් මම පාරෙත් යනවා. මම අරවට එක්තරේ කඩේත් යනවා. මම ඇත්තටම මම ගොඩක් කලාවට මිනිස්සු අතරට යන්න මේ ආවා කිව්වා වගේ මේජ් එක මේන්ටේන් කරන්න ගත්තට පස්සේ බැරියර්ස් දා ගන්නවා. එහෙම තියෙනවනේ දේවල්. ඉතින් මම ඒවට වැරද්දක් කියන්නේ නැහැ. මම තාමත් මම කොළඹ ඉඳලා මට පර්සනල් වෙහිකල් එකක් නැහැ. අපේ ගෙදර අයට තියෙනවා. ඒක මගේ නෙවෙයි. මම තාම මට ගෙදර යන්න ඕන නම් රත්නපුර බස් එකේ යන්නේ මම. ඇත්තටම. මම කැම්පස් ගියේ මම යුනිවර්සිටි යන කාලේ අතිශය වෙනස් ජීවිතයක් මට තිබ්බා. වාට තේරෙන්නේ නැති යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ගේ ජීවිතේ. එතකොට ඒ ජීවිතේ තමයි ඒ ජීවිතෙන් භාගයක් මම තාමත් අරන් ඇවිල්ලා ඉන්නේ. ඒ වගේ ඒ කාලේ වගේම ලොකු බෑග් එකක් උසව මම ගෙදර යන්නේ බස් එකේ. ඉතින් ඒක ඇවිල්ලා ඔයා කියන වගේ අර එහෙම නැහැ. අර ඔයා හවෝගේ අර මේන්ටේන් වෙන එකක් මේන්ටේන් නැහැ. ඇත්තටම මේ තමයි මම. ඒ තමයි ඇත්ත කසුන. ඒ කියන්නේ බොරුවට මවාපාන දෙයක්වත් නැහැ. ඒ කියන්නේ අර දැන් සමහර වෙලාවලට අපිට හිතන්න ඕන දේවල් සමහර වෙලාවට ඇක්ට්‍රස් කෙනෙක් වුණාම අපි තුන් නිකන් අපේ බියුටි එක මේන්ටේන් කරනවා වගේ. එතනත් මම කරන්නේ අත්‍යවශ්‍යම දේවල් ටික. ඒ කියන්නේ කරන්න සිද්ධ වෙන දේවල් ටික. ඒ කියන්නේ මට මගේ පැවැත්ම වෙනුවෙන් මට කරන්න සිද්ධම වෙන දේවල් ටික විතරයි මම කරන්නේ. ඒ වගේම මට ඇත්තටම අනවශ්‍ය දේවල් වලට එහෙම ලොකු එහෙම වියදම් කිරීමේ මගේ හිමලෙන් මම හරියට මේ ඔහේ ජීවත් වෙනවා. වෙලාවකට අර මටත් අමතක වෙනවා මම මාව මිනිස්සු දන්නවා කියලා. ඉතින් මම කොහේ හරි ගියාට පස්සේ ඔහේ ඉන්කර්නෙක් වගේ යනවා කොහේ හරි ගියාට පස්සේ මනුස්සෙක් කියලා කතා කරලා අඳුරගෙන ෆොටෝ එකක් ගත්තා තමයි මට මතක් වෙන්නේ. හරි ඉතින් බොහොම ස්තුතියි කසුනි කතා බහට එක්ුණාට. ඔබ විධිමත් අධ්‍යාපනයත් එක්ක මේ ශාස්ත්‍රයට ඇවිල්ලා දැනුම් තේරුම් එක්ක මේ ශාස්ත්‍රයේ ගමනක් යන කෙනෙක්. ඉතින් අවසාන වශයෙන් කතා කරමුකෝ අර අපි හැමදාම වෙන වගේ කුමන හෝ ශාස්ත්‍රයක ඉහළට යන කෙනෙක් ගාව තියෙන අත්දැකීම් දැනුම ඔබ පල්ලෙහා ඔබට ආතරය කරලා ඔබ වගේ ඉන්න බලන් කියන්නේ මම කවදාද කසුනි වගේ වෙනවා කියලා බලාපොරොත්තු වෙන දහසක් දෙනාට වටිනා වෙන්න පුළුවන්. පොඩක් කතා කරමු වුන් වෙනුවෙන්. එකම දේ අවශ්‍යක මම මේක නිතරම කියන දෙයක්. තමන්ට ආස දේ කරන්න අනිවාර්යෙන්ම තමන් කැමති විශේෂ ශාස්ත්‍රයක් තියෙනවානේ. ඒක කරන්න කියලා තමයි මම කියන කවුරු මොන දේ කිව්වත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟ වෙලා ඒ දේ කරන්න. ඒ දේ කරනවා කියන්නේ
ඒක ගැන ඉගෙන ගන්න. මම මේක කියන්නේ මම 100% සාර්ථකයි හෝ මම මාර ඉහළට ගිය කෙනෙක් නෙවෙයි. මමත් තාම ඉගෙන ගන්නවා ඇත්තටම. දැන් මගේ විෂය ගැන කිව්වොත් එහෙම රූපණය කියන්නේ හදාරලා ඉවර කරන්න බැරි විෂයක්. ඒක දැන් මම යුනිවර්සිටි එකේදී මම ඉගෙන ගත්තේ හරිම පොඩ්ඩයි. එතකොට තවත් තියෙන ලෝකෙ මේ විෂය වෙනස් වෙනවා අප්ඩේට් වෙන විෂයක් මේක. එතකොට මට ඉගෙන ගන්න තව ගොඩාක් දේවල් තියෙනවා. මට මගහැරෙන ගොඩාක් දේවල් තියෙනවා. මම හොයනවා දේවල්. එහෙම ගමනක් මම යන්නේ. එතකොට මගේ අත්දැකීම ඇසුරෙන් මට කියන්න තියෙන්නේ මේක ඉගෙනගෙන ඉවර කරන්න බැරි විෂයක්. Taman ඉගෙන ගන්න තරමට තමයි සාර්ථක වෙන්න පුළුවන්. එකපාර මෙහෙම සාර්ථක වෙනවා කියලා එකක් නම් වෙන්නේ නැහැ. එතකොට මේකට එන්න බලාගෙන ඉන්න අයට මම කියන්නේ වැඩමුළු තියෙනවා. අපේ ප්‍රවීණ සින්තාවතල වැඩමුළු තියෙනවා. ක්ලාසස් තියෙනවා. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මම කලින් කිව්වා යුත් එකේ කෝස් එක තියෙනවා. එතකොට යුනිවර්සිටිස් වල බාහිර උපාධිය තියෙනවා. ඒවට සම්බන්ධ වෙන්න. ඒවට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න සහ මේ දේශ විදේශ නිර්මාණ බලන එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒව බලන්න, රංග අභ්‍යාස වල නිරත වෙන්න, ස්කිල්ස් ඩෙවලොප් කරගන්න. ඕව කරන තරමට තමයි Tamanට වටිනාකමක් හැදෙන්නේ සහ දැන් ඔයත් දන්නවා අපි හැමෝම දන්න එකක් තමයි අපේ ඉන්ඩස්ට්‍රි එක හරිම මේ පිරිහෙමින් තියෙන්නේ. පිරිහෙමින් තියෙන නිර්මාණාත්මක සහ ගුණාත්මක කියන පැත්තේ අතිශයම පහළ තත්ත්වයකට වැටෙමින් තියෙන්නේ. ඒක අපිටත් පේන දෙයක්. එහෙම නොවෙන්න වග බලා ගන්න පුළුවන් ඉගෙනගෙන ආවොතින් ඒක Tamanටත් හොඳයි. එතකොට ඒක ඉන්ඩස්ට්‍රි එකට හොඳයි. ඒක Taman එක ඇඩ් කරන අනිත් ආටිස්ට්ට ඒ කියන්නේ දැන් Tamanගේ සපෝටින් මේ ඇක්ටර් ඒ කියන්නේ Tamanට සපෝට් කරන ඇක්ටර්ට මාර විදිහට ප්‍රයෝජනවත් අනිත් කෙනත් යම් කිසි විදිහක මේ විෂය සම්බන්ධයෙන් අප්ඩේට් කෙනෙක් නවා. එහෙම නැතුනම අරයත් සෑහෙන අමාරුවකට යනවා මේ Tamanගේ ඇක්ටර් එකට සපෝට් එකක් නැති නිසා. ඔය වගේ එහෙම චරිතයක් වෙන්න අවශ්‍ය නැහැනේ නේද? ඒ කියන්නේ මේ හැමෝටම අමාරු වෙන මේ කළා වැඩේ කළා ගියාට පස්සේ යාට මේ මොකක් කරගෙන ඩයලොග් එකක්වත් කියා ගන්න බෑ වගේ දේවල් Taman නැති තැන අහ ගන්නවට වැඩිය හොඳයිනේ Taman මොනවා හරි ඉගෙනගෙන සහ ඉගෙන ගනිමින් මේ ගමන යන එක. ඉතින් මම කියන්නේ Tamanට වටිනාකමක් හදාගන්න උත්සාහ කරන්න සහ මේ ඉන්ඩස්ට්‍රි එක මේ තත්ත්වෙන් ගලව ගන්න එකතු වෙලා වැඩ කරන්න පුළුවන් තැනකට තමන්ගේ මේ දැනුම තමන්ගේ වටිනාකම තමන්ගේ ගෞරවය හදාගන්න කියන එක තමයි මට ඕන කෙනෙක්ට කියන්න තියෙන්නේ. හරි දින් බොහොම ස්තුතියි අවවාදත් ඒ අනුශාසනත් එක්ක ඔබේ ගමනත් තව තවත් විදිහට සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තව නිර්මාණ ඉස්සරහට එන්න තියෙයි. ඔව් නිර්මාණ ටෙලි නිර්මාණ මම හිතන්නේ 2ක් හෝ 3ක් වගේ වැඩ ඉවර කළා කියන්නේ කොටසක් ඉවර කරලා තියෙනවා. එතකොට චිත්‍රපටි නම් ඉතින් කවදා ඉඳන් අපේ සිනමා කර්මාන්තයෙන් වැඩිලා තියෙන්නේ. ඒ නිසා චිත්‍රපටි 7ක් විතර මම කරලා තියෙනවා. එතනින් එකක් පහුගිය කාලේ උතුරු සුළඟ කියලා ඒක හෝල්සල්ට ඇවිල්ලා ආයෙ නැවතුණා. ඒකේ මම සබ් කැරක්ටර් එකක් කළේ. මේන් කැරක්ටර්ස් කරපු ෆිල්ම්ස් මම තුනක් වගේ තියෙනවා. කවදායිද කියන්න දන්නේ නැහැ. අනිත් සුළු අතිරේක චරිත කරපු ඒවා. ওই විදිහට තමයි ඉතින් ඒවා ඉස්සරහට යන්නේ. හරි ඉතින් බොහොම ස්තුතියි කතා බහට එකතු වුණාට. ඉතින් මේ විදිහටම මම දන්නවා ඔබ අනිවාර්ය නාටකකාරයෝ නාට්‍යත් එක්ක ඉස්සරහට ඉන්නවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. බොහොම ස්තුතියි මමත් කතා කරලා ආවිස්කෝරාට වාගේ මේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ කරනවා. බොහොම ස්තුතියි. ඉතින් මේ වගේ සුන්දර චරිතයක් එක්ක නැවතත් ඔබ හමුවට එන්න බලාපොරොත්තු වෙන්න අද නවතිනවා. මම